සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සඳහන් ශ්‍රී ලංකා යෝජනාව රජය ප්‍රතික්ෂේප කරයි. රට තවමත් රතු කලාපේ අවදානමෙන් විදී නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. රටක් විදිහට මේ අවදානම් තත්වයෙන් එළියට ගිහිලා නැහැ. පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන්ට මාස 3ක් ඇතුළත රැකියා ලබා දීමට රජයේ අවධානය. බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්. එන්නත් වර්ගීකරණයට ලක් නොකර ළඟම එන්නත් කරන මධ්‍යස්ථානයෙන් තමන්ට හිමි එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ දියුණු රටවල එන්නත් කරන ප්‍රතිශතය 80%කට වඩා ඉහළ ගොස් ඇත්තේ එම රටවල තරුණ ප්‍රජාව එන්නත් කරන වැඩසටහනට ලබා දුන් සහයෝගය නිසා බවයි. මෙරට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2560 දෙනෙකු වාර්තා වුණා. එලෙස වාර්තා වූ සියලු ආසාදිතයින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,88,482ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 135ක් වාර්තා කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11431ක් ලෙසයි. තාමත් රටක් විදිහට මේ අවදානම් තත්වයෙන් එළියට ගිහිලා නැහැ. අපි දැනටත් 2000කට වඩා රෝගීන් ප්‍රමාණය දිනකට අඳුනා ගන්නවා. ඒකෙන් අපි කියනවා සමාජයේ අඩුම ගානේ 6000කට වඩා වක්වත් රෝගීන් ඉන්නවා කියන එක. දැනටත් 150කට වඩා මරණ සංඛ්‍යාවක් දිනකට අපේ රටේ සිද්ධ වෙනවා. අපේ දැන් තියෙන මූලිකම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය. මේක දැන් කොළඹින් පිටට ගිහිලා ලංකාව පුරාම පැතිරලා තියෙන ප්‍රභේදය. ඉතින් මේ කරුණු කාරණා ගැන සලකා බැලුවොත් අපේ රට අවදානම් තත්ත්වයෙන් බේරී ඇති බවට අපිට කොහෙත්ම කියන්න විදිහක් නැහැ. තවම රෝහල් පද්ධතිය තුරා යෑමේ අවදානම මෙන් එළියට ගිහිල්ලා නැහැ. සති 4ක කාලය හොඳටම ප්‍රමාණවත් රෝගීන් අඩු වෙනවා මරණ අඩු වෙන නිසා ඉදිරියේදී රට විවෘත කරලා අලුත් ජීවන රටාවකට මේ කොවිඩ් එක්ක එන්නත්කරණය සහ අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ප්‍රමාණිකූලව විවෘත කරන්න රජය කටයුතු කරා. මේ අතර සාර්ථක එන්නත්කරණය හා නිසි ලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කරන අසත්‍ය ප්‍රචාරය එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල්ල මහතා සමග ඊයේ එම අමාත්‍යාංශයේදී පැවති හමුවකට එක් වෙමින් එමෙන්ම මෙරට එන්නත් කරන ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කරන බවද ඒ මහතා හිදී සඳහන් කර ඇති අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට කොවිඩ් එන්නත්කරණය උපරිමයෙන් සිදු කරන අතර කොවිඩ් පාලනයට ගන්නා උත්සාහය තම අගය කරන බවයි. මේ අතර නිරෝධායන ඇඳරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ දින 4ක් දිවයිනේ සියලු තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල මෙලෙස දිවයිනේ සියලු තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මකව පවතින බැවින් මහියංගනී නගරයේ විවෘත කර තිබූ ව්‍යාපාරික ස්ථාන පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මැදිහත්ව වසා දමා තිබෙනවා. නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් විවෘතව පවතින බැවින් කුලී රථ හිමියන් රැසක්ද සේවය සඳහා නගරයට පැමිණෙමින් සිටි අතර නිලධාරීන් මැදිහත්ව ඔවුන්ටද නගරයෙන් ඉවත්ව නිවෙස් වලට යන ලෙස එහිදී අවවාද කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර දිවයින පුරා සිදු කරන කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේත් සිදු කෙරුණා. එමෙන්ම වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිස එන්නත් කරනේද අද ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වුණා.
මේ එන්නත් සියල්ලම විද්‍යාත්මකව රෝගය වැළැක්වීමට උදව් වන බව සැකයකින් තොරව සනාථ කරලා තමයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඒක නිසා සෑම කෙනෙකුටම මේ එන්නත අනුමත කිරීමට කිසිම පසුබට වීමක් නැහැ. අපි ඒක කිසිම සැකයකින් තොරව හැමෝටම අනුමත කරනවා. අපි බලාපොරොත්තු වන ප්‍රතිශතයක් මේ එන්නත් ලබා ගැනීමට පැමිණෙන්නේ නැති බව පැහැදිලිවම පෙනෙනවා. පැහැදිලිව පෙන්눔 කළ නොහැකි අතුරු ආබාධ ගැන විවිධ මත ඉදිරිපත් කරනවා. මොකද ඉදිරියේදී ලිංගික දුබලතා ඇති වෙනවාය කියන මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක ප්‍රායෝගිකව ඒක තියෙනවාය කියලා ඔප්පු කරන්නත් බෑ. ඒ වගේම නැහැයි කියලා ඔප්පු කරන්නත් බෑ. මේ සඳහා මේ දක්වා කිසිම සාක්ෂියක් විද්‍යානුකූල පර්යේෂණ වලින් ඔප්පු වෙලා නැහැ. විශේෂයෙන් ලෝකයේ දියුණුවෙන් සම්මත රටවල් සියල්ලම 80% ආසන්නයට තමන්ගේ එන්නත් කටයුතු කරගෙන ගිහින් තියෙනවා. 80%ක ප්‍රමාණයකට එන්නත් ලබා ගැනීමට නම් අවුරුදු 18ට වැඩි සියලු දෙනාගේම එන්නත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ රටවල් ඒ තත්ත්වයට ළඟා වෙලා තියෙන්නේ. ඒ රටවල ඉන්න සියලුම තරුණ කොටස් මේ සඳහා සහභාගී වෙලා එන්නත් ලබාගෙන. අපි හිතනවා අපිටත් ඒ තත්ත්වයට ළඟා වෙන්න නම් ඒ තරුණ කොටස් වල සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව තියෙන දුර්මත පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රදේශීය වෛද්‍ය නිලධාරියෙක් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරලා ඒ සඳහා තියෙන කරුණු निराකරණය කරගෙන හැකි ප්‍රමාණ ඉක්මනින් ඇවිල්ලා මේ එන්නත් ලබා ගන්න කියලා සියලුම තරුණයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. වයස අවුරුදු 12ට අඩු ළමයි එන්නත් කරන්නේ ගැන කිසිම තැනක කතා වෙන්නේ නැහැ. මේ සම්බන්ධව අවධානය යොමු වෙලා නැහැ නේද? ඒක තමයි අපි කියන්නේ මේ එන්නත ලබා දීම පාසල් ඇරීමට පළමුම තීරණාත්මක සාධකය වෙන්නේ නැහැ. මොකද කුඩා ළමයින්ට කොහොමත් එහෙම කරන්න තවම සාධකයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ එන්නත මේ සඳහා තියෙන තවත් අතිරේක පහසුකමක් හැටියට අපි සැලකිය යුතුයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 61,402ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,15,649ක් ලෙසයි. කොවිඩ් ආසාදනය වී සුව වූ පසුවද ඇතැම් පුද්ගලයින්ට විවිධ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්눔 කරන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝවිශේෂඥ වෛද්‍ය සංජීවන අමරසිංහ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ ඒ හේතුවෙන් ලෝපුරා සුළු පිරිසක් විවිධ මානසික ආතතීන්ගෙන් පෙළෙන බවයි. මේ කොවිඩ් රෝගීන් දවස් 10-14කට පසුව බොහෝ රෝගීන්ට යම්කිසි මානසික ආතති තත්ත්වයක් හා මානසික විෂාද තත්ත්වයක් මේ කොවිඩ් රෝගයට පසුව ඇති වෙන බව අපි දැන් දන්නවා. දැන් ළඟදී ලැන්සට් සංග්‍රහයේ පළ වුණා චීනයේ රෝගීන් 1500ක් පමණ රෝහල් ගත වෙලා හිටපු රෝගීන්. ඒගොල්ලෝ අවුරුද්දක් තිස්සේ ඒගොල්ලෝ පසුව පරීක්ෂා කරලා බැලුවා. මාස 6ේදී සහ අවුරුද්දේදී අවුරුද්දක් ගියාමත් 25%කට විතර මේ යම්කිසි මට්ටමක මානසික ආතති තත්ත්වයක් තියෙනවා. අද මට්ටමට නෙමෙයි. මොකද ඒගොල්ලන්ගේ 80%ක්ම නැවත රැකියාවලට ගිහිල්ලා. නමුත් අර මහන්සි ගතිය, ඇඟට විඩා ගතිය අන්තිම මාස 6කට 50%කට තිබිලා තියෙනවා. ඉතින් ඒක හින්දා සැලකිය යුතු ප්‍රමාණයකට මේ රෝගය සුව වුණත් රෝහල් පිට වුණත් සැලකිය යුතු ප්‍රමාණය යම්කිසි රෝග ලක්ෂණ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට මේක කොහොමද මානසිකත්වයට බලපාන්නේ? පළවෙනි එක තමයි මම හිතන්නේ මේ රෝග ලක්ෂණ වලට ඇතිවෙන බිය. දැන් විශේෂයෙන්ම දැන් රෝගී හොඳ වෙලා ගෙදර ගියාට පස්සෙත් හුස්ම ගන්න අමාරු වගේ වෙනවා නම් කතා කරනකොට ඇවිදිනකොට හුස්ම ගන්න අමාරු වගේ වෙනවනේ ගොඩක් අය බය හිතෙනවා. දැන් මේක මට ආයේ මේ රෝගේ වැඩි වෙනවද? මට දැන් ආයේ රෝහල් ගත වෙන්න වෙයිද? ඉතින් ඒක නිසා ඇති වෙනවා මානසික ආතතිය. ඔයගොල්ලෝ දන්නවද දන්නේ ඒකින්දයි මනසයි අපේ ශරීරය සම්බන්ධයි. සමහරට මානසික ආතතිය හින්දා නැවතත් හුස්ම ගන්න එක වේගය වැඩි වෙන්න පුළුවන්. තව දුරටත් අපව ගැහෙන එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක නිකන් විෂම චක්‍රයක් වගේ වෙනවා. මේ තද බල වෛරස් රෝගයට පස්සේ ටික කාලයක් යනකම් යම්කිසි මට්ටමකට රෝග ලක්ෂණ තියෙන බව දැනගන්න ඕනේ. ඒක සමහර අයට මාසෙන් දෙකෙන් හොඳ වෙනවා. සමහර අයට මාස 6ක් අවුරුද්දක් යනකම් සමහර අයගේ තියෙනවා මේ රෝග ලක්ෂණ. ඒකද මේ රෝග ලක්ෂණ පිළිබඳ බිය වෙන්න හොඳ නැහැ. සමහර වෙලාවට දැන් මේ කොවිඩ් රෝගියා හොඳ වෙලා ගෙදර ආවට පවුලේ සමාජිකයෝ තාම රෝහල් ගත වෙලා ඉන්නේ. සමහරට ඒගොල්ලන්ට දරුවන්ට හැදෙයි කියලා බයයි. නැවත හැදෙයි කියලා බයයි. දැනට සමාජයේ අපි දකින ලොකුම ප්‍රශ්නයක් තමයි ඥාතීන් මිය යාම. සමහරලාට ඥාතීන් මිය යනවා දකින්නවත් ලැබෙන්නේ නැහැ. මල ගෙදරක් පිට යන්න වෙන්නේ දෙතුන් දිනකටයි. සමහරලාට මොහොත් රෝහලේ. ඒක නිසා අපි දකිනවා ගොඩක් මේ තත්ත්වය නිසා ගොඩක් අය මානසිකව බලපෑමකට ලක් වෙන්න පුළුවන්. මානසික රෝගී තත්ත්වය ගොඩක් අයට බොහොම සුළු මට්ටමකට තියෙන මේ ඇත්තටම මේ ලෙඩේට තියෙන බයක්. නමුත් ඊට එහාට යන්න පුළුවන් සමහර අයගේ. මානසික විෂාදයක් දක්වා යන්න පුළුවන්. එතකොට මානසික විෂාදයේ ලක්ෂණ ඔයගොල්ලන්ට කියනවා නම් අර දවස පුරාම හිතේ දුක ගතියක්, කිසිම ප්‍රබෝධයක් නැති ගතියක්, ඇඟට පණ නැති ගතියක්, අර වෙනද විනෝද වෙච්ච දේවල් වලින් ඒගොල්ලන්ට කිසිම විනෝදයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේම දුකයි. ඉතින් මේ වගේ තත්යකට ආවොත් ඇත්තටම මානසික වෛද්‍ය උපදෙස් පතන්න වෙනවා. ඒ නිසා අපිට 1926 ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂ ටෙලිෆෝන් අංකයක් තියෙනවා. පැය 24ම විවෘතයි. ඒ වගේ උපදෙස් අවශ්‍ය කෙනෙකුට ඒ අංකයට කතා කරන්න පුළුවන්.
එංගලන්තයේ වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. එංගලන්තේ වයස අවුරුදු 12-15 අතර දරුවන්ට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දීමට පියවර ගන්නා බව එරට එන්නත්කරණය පිළිබඳ අමාත්‍යවරයා පවසනවා. ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් මෙම ළමුන් සඳහා ලබා දෙන ලෙස බ්‍රිතාන්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔහු පෙන්වා දී ඇත්තේ සිය දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම පිළිබඳ තීරණය ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම දෙමාපියන්ට හිමි වන බවයි. ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ලබා ගැනීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය මැයි මාසයේදී යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය විසින් ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ඩෙන්මාර්කයේ, ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවල් මේ වන විටත් ළමුන් එන්නත් කරන කටයුතු සිදු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ කැන්බරා නගරය සඳහා පනවැල් සංචරණ සීමා තවත් සති 4කින් දීර්ඝ කර තිබෙනවා. ඒ ඊයේ දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එරට රජය සඳහන් කළේ 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි. කැන්බරා අගනගරය තුළ පළමුුවෙන් සංචරණ සීමා තත්ත්වයක් පැනවූයේ අගෝස්තු මස 12 වනදායි. එය දින 7ක් සඳහා ක්‍රියාත්මක වුවද අනතුරුව දිගින් දිගටම දීර්ඝ කරනු ලැබුවා. මේ අතර කැන්බරා නගරයේ සංචරණ සීමා අවසන් වනු ඇත්තේ ඔක්තෝබර් මස 15 වන දිනයි. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 24479ක් වාර්තා වී ඇති අතර එය පෙර දිනට වඩා 114කින් පමණ අඩුවීමක් බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ගත වූ පැය 24දී ඉන්දියාවෙන් කොවිඩ් මරණ 340ක්ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව රට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 4,43,247ක් ලෙසයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සඳහන් කරමින් බාහිර ක්‍රියාමාර්ග සඳහා වන 46 යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 48 වන සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ වාචික යාවත්කාලීන කිරීමට පිළිතුරු ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ලබා දුන්නා. එම සැසිවාරයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින්. එහිදී ඒ මහතා සඳහන් කළේ බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව දේශීය ක්‍රියාවලියක් මගින් ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි. එමෙන්ම පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෑතකදී බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTT සමාජිකයින් 16 දෙනෙකුටද ජනාධිපති සමාව ලබා දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් පිළිබඳවද අකණ්ඩව සොයා නඩු පවරමින් සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව, මානව හිමිකම් සුරැකීම, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීම සඳහාද මෙරට රජය කැපවී සිටින බවයි මානව හිමිකම් සැසිය අමතමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000ක පිරිස මාස 3ක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා නියුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා අද ප්‍රකාශ කළා. මේ අතර නාටු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් ලබා දීමටද රජය තීරණය කළ බව අද කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණා. 2021 යලකන්නේ තුළ වී මිලදී ගැනීම වැඩසටහන වඩාත් සාර්ථක කරනු පිණිස සහ මේ රටේ ගොවි ජනතාවට වඩාත් යහපත් ආර්ථික පසුබිමක් ඇති කරලනු පිණිස මේවර වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 55ක සහතික වී මිල ලබා දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් දන්වා තිබෙනවා. එහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සිට 70ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගත යුතුයි කියලා කියන යෝජනාව අදාළ කැබිනට් පත්‍රිකාව විදුබල ඇමතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. කැබිනට් මණ්ඩලය ඊටම ගෞරවයෙන් එය අනුමත කරනු ලැබුවා. ඒ වගේම 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන් හරණ තත්ත්වයකට පත් කරගන්නට පියවරගත යුතුයි කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා. ශ්‍රී ලංකාවේ දැනට බහුලව භාවිතා නොකරන නමුත් හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනයේ සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත් වීම දැනට ප්‍රමාණවත් නොවන නිසා එවැනි ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි
ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙලක් යෙදීම සඳහා එම සංචිත පවතින ප්‍රදේශ එවාගේ ප්‍රමාණ සහ ඒවා භාවිතා කරමින් සිදු කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කොට ශාස්ත්‍රීය විශේෂඥයන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නටත් විශේෂඥ කමිටුව පිහිටුවන්නටත් ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ යටතේ 53,000කට අධික පිරිසක් රැකියාවලට අනියුක්ත කරන්න මේ පුහුණු කාලයක ඉන්නේ මේ වෙලාවේ. ඒ පුහුණු කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා නේද? ඇත්තටම ඔබ හරි එවැනි මාස 6කට කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් විදිහට ඉදිරිපත් වුණා. නමුත් එය වෙනාර්ථයකින් නෙමෙයි සුදුසු ස්ථාන හඳුනා ගැනීම විශේෂයෙන් 18,000ක්ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන් ලෙස ස්ථානගත කිරීමටයි ආණ්ඩුව අදහස් කරේ. එම කටයුතු අවසන් වෙච්ච නැති නිසා දුක් කිරීමක් ආවා. නමුත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මාස 6කට වැනි කාලයක් දුක් කිරීම සාධාරණ නැහැ. ඒ නිසා ඒ කටයුත්ත સમાપ્ત කරන්නයි කියලා ගරු අධ්‍යාපන ඇමතුමාටත් ගරු ජනක තෙන්නකෝන් ඇමතුමාටත් වාසුදේව නානායක්කාර ඇමතුමාටත් වගකීමක් විදියටම පැවරුවා. මාස 3කට අඩු කාල සීමාවකදී මේ කටයුත්ත સમાપ્ત කළා. ඒ 53,000ක් වූ අපේ බුද්ධිමත් දුදරුවන් අවශ්‍ය රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ සේවය ලබා දීමට කටයුතු කරන්නයි කියලා. ආබාධ ඇති පිරිසකට ආධාරයක් වුණ පිරිසකගේ කතාවක් මේ. වෙනසක් නැහැ පාද 4ක් ඇති ඔවුන් සහ පාද 2ක් ඇති ඔවුන් අතර. ඔවුන්ද වේගෙන් දිව යනවා එකිනෙක අතර තරගයක් වගේ. ඔවුන් ආසයි මංමාවත්වල ඇවිදින්න දිව යන්න. ඔබ මේ දකින්නේ අයාලේ යන අතරතුර රියානතුරුවලට ලක්ව පාද අහිමි වූ සුනකින් පිරිසක්. ඔවුන් දැන් වෙනද වගේම දිව යන්නේ ඇවිදින්නේ හදවත් ඇති පිරිසකගේ ක්‍රියාවක් නිසා. තායිලන්තයේ ජීවත් වන මේ කණ්ඩායම සුනකින්ට එක තැන ඉන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් මේ සුනකින්ට ආධාරක නිර්මාණය කරා. ඒ ආධාරවල උපකාරයෙන් තමයි ඔවුන් මේ විදියට දිව යන්නේ. රාත්‍රී කාලයේදී සුනකින්ගේ පාදවලින් මේ ආධාරක ගලවනවා. ආයෙත් උදැස්සනින් මේ කණ්ඩායම එනකම් මේ සුනකින් මග බලන් ඉන්නවා. ඒ ආධාරක රැගෙන නිදහසේ ඇවිදින්න. ආබාධ තිබුණට ආධාරයක් තියෙන නිසා ඔවුන්ගේ දිවයෑමට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම මේ සුනකින් නහවන්න වගේම ඔවුන්ගේ ආධාරක පිරිසිදු කරන්නත් මේ කණ්ඩායම අමතක කරන්නේ නැහැ. කොවිඩ් කාලසීමාවේදී අයාලේ යන සුනකින් ඕන තරම් දකින්න ලැබුණු බව මේ කණ්ඩායමේ සමාජිකයෙක් කියනවා. ඒ නිසාම ඒ හැම සුනකයෙක්ටම රැකවරණය දෙන්නත් මේ පිරිස අමතක කළේ නැහැ. ඒ වගේම සුනකින් රැකබලා ගන්න විශාල මුදලක් ඔවුන්ට වියදම් වෙනවා. ඒත් ඔවුන්ගේ කාරුණික හදවත් මුදලට වඩා වටිනවා. සුනකින් 600කට අධික සංඛ්‍යාවක් රැකබලා ගන්නත් මහපාරේ ඉන්න සුනකින් පෝෂණය කරන්නත් මොවුන් අමතක කළේ නැහැ. සුනක ප්‍රතිකාර මධ්‍යස්ථානයකුත් ඔවුන් සතුයි. සමහර විට මේ කතාව මේ විදියට නිම නොවුන නම් සුනකින් ආබාධිතව තවමත් මහා මාර්ගවල ජීවත් වේවි. අපිට මේ කතාව ලොකු ආදර්ශයක් කියලා දෙනවා. අත්වැලක් වෙන්න තව කෙනෙක්ට උපකාරයක් ඕනම වෙලාවට වැටි වැටි යන කෙනෙක්ට අසරණ සතෙක්ට ඔබේ උපකාරය හැම වෙලාවකම ලබා දෙන්න. අවධානය විදෙස් පුවත් වෙත. චන්තු සුලිකුණාටුව හේතුවෙන් චීනයේ ෂැන්හයි ප්‍රාන්තයේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. චීනයේ ෂැන්ගී ප්‍රාන්තයට බලපා ඇති චන්තු සුලිකුණාටුව හේතුවෙන් එම ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් චීනයේ ෂැන්හයි ප්‍රාන්තයේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. එමෙන් මෙම ප්‍රාන්තයේ සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර උමං දුම්රිය ගමනාගමනයද නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන කාලකුණාංශ සඳහන් කළේ ආරම්භයේදී මෙම සුලිකුණාටුව පැයට කිලෝමීටර් 170ක වේගයෙන් හමා යමින් තිබූ අතර මේ වන විට එහි වේගය අඩු වී ඇති බවයි. එම සුලිකුණාටුව මීට දින දෙකකට පෙර වියට්නාමයට සහ තායිවානයටද බලපෑ අතර ඒ හේතුවෙන් එම රටවල දැඩි වර්ෂාපතනයක් මෙන්ම ජල ගැලීමක්ද ඇති වුණා.
මේ අතර 1980 වාර්තා වූ අධික උණුසුම පවතින දින ගණන මේ වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව 1980 2009 අතර කාලයේ සෙල්සියස් අංශක 50ක හෝ ඊට ආසන්න උෂ්ණත්වයක් පැවති දින ගණන 14ක්. 2010 2019 අතර කාලයේදී එය දින 26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වර්තමානයේදී එය දින 40ක් දක්වා වැඩි වී ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. මීට පෙර මෙවැනි උෂ්ණත්වයක් පැවතුනේ මැද පෙරදිග සහ ගල්ෆ් කලාපයේයි. වර්තමානයේ ඉතාලිය කැනඩාව ආදී රටවලින්ද සෙල්සියස් අංශක 48 ඉක්ම වූ උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්රාජ්‍ය කාලගුණ වෙනස පිළිබඳ කමිටු වාර්තාවෙන්ද අනාවරණය කෙරුණේ මෙම සියවස අවසාන වන විට කාලගුණ වෙනසේ බලපෑමෙන් සාගර ජල මට්ටම මීටර 2කින් පමණ ඉහළ ගොස් ලොබ දූපත් රාජ්‍ය රැසක් මිහිපිටින් අතුරුදහන් වීමේ අවදානමකට ලක්ව ඇති බවයි. එමෙන්ම පොසිල ඉන්ධන දහනය කිරීම මෙම උෂ්ණත්වය ඉහළ යාමට 100%ක්ම හේතු වී ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික වෙනස්වීම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ෆෙඩරික් ඔටෝ ප්‍රකාශ කළා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් මස 15 වනදා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ප්‍රවර්ධනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ අරමුණින් නම් කරන ලද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැප්තැම්බර් මස 15 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 2007 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගිනුයි මෙම දිනය නම් කර ඇත්තේ. දශක 3මාරක පමණ දීර්ඝකාල පරාසයක් තුළ නවකතාව, කෙටිකතාව, සාහිත්‍ය විමර්ශනය, නාට්‍ය කලාව වැනි විවිධාංග තුලින් කලා ලෝකයට සාධනීය මෙහෙවරක් ඉටු කළ සයිමන් නවගත්තේගම මහතා උපත ලබා ඇත්තේ 1940 සැප්තැම්බර් මාස 15 වන දිනයි. කොස්ටරිකා රාජ්‍යයේ ජාතික නිදහස් දිනය සැප්තැම්බර් මාස 15 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.